සම්බන්ධ අපි සංඛ්‍යා රට ආශ්‍රිත තව ගැටලුවක් බලන්න. උදිත පෞද්ගලික ආයතනයක රැකියාව කරනවලු. ඔහුගේ ආරම්භක මාසික වැටුප රුපියල් 2500යි. කියනවා දෙවෙනි අවුරුද්ද ආරම්භයේ ඉඳන් වාර්ෂිකව රුපියල් 2400ක වැටුප් වැඩිවීමක් හිමි වෙනවා කියලා. අහනවා දෙවෙනි අවුරුද්ද ආරම්භයේ ඔහුගේ මාසික වැටුප. දැන් බලන්න උදිත සේවය කරන සේවා ස්ථානයේ එයාට ආරම්භයේ ගෙවන්නේ රුපියල් 25000යි. ඊළඟට දෙවෙනි අවුරුද්ද වෙනකොට වාර්ෂිකව රුපියල් 2400ක වැටුප් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ හම්බුනේ එයාට රුපියල් අපි ගත්තොත් සේවයට යනකොට ආරම්භක වැටුප රුපියල් 25000යිනේ. එහෙනම් ඊළඟ අවුරුද්දේ 25000ට එකතු වෙනවා රුපියල් 2400ක්. එහෙනම් මට හොයන්න පුළුවන් 25000ට අපි එකතු කරනවා 2400. එතකොට මේ තමයි දෙවෙනි අවුරුද්ද ආරම්භයේ ඔහුගේ මාසික වැටුප. එතකොට 25000ට 2400ක් එකතු කරාම එනවා 27400යි කියලා. එතකොට මාසික වැටුප කීයද? ඔයාලා මෙතනට රුපියල් දාන්න. රුපියල් 27400යි. ඊළඟට කියනවා මුල් වසර 3හි උද්දිතගේ මාසික වැටුප් වල අගය වෙන වෙනම ලියන්න. ඉතින් පළවෙනි මුල් වසර 3හි කිව්වහම එතකොට ආරම්භක මාසික වැටුප රුපියල් 25000යි. එතකොට 25000 තමයි එයාගේ ආරම්භක මාසික වැටුප. ඊළඟට ඊළඟ අවුරුද්දේ දෙවෙනි අවුරුද්ද ආරම්භයේනේ. එතකොට 27400යි අපි කලින් කිව්වා. 27400යි. ඊළඟට අපි තුන්වෙනි අවුරුද්දේ වැටුපත් හොයාගන්න ඕන. ඉතින් දෙවෙනි අවුරුද්ද අවසානයේ හම්බ වෙනවා දෙවෙනි අවුරුද්ද ආරම්භයේ යාට 27400ක් හම්බ වෙනවා. එහෙනම් මේ වැටුපට අපි තව එකතු කරොත් 2400ක්. ඒ එන උත්තරේ තමයි තුන්වෙනි අවුරුද්ද ආරම්භයේ එන වැටුප. ඒ කියන්නේ මෙතන අවුරුද්දෙන් අවුරුද්ද 2400ක් එකතු කරන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන දෙවෙනි අවුරුද්ද ආරම්භයේ වැටුපනේ. එහෙනම් මේකට මම 2400ක් එකතු කරනවා. ඒ කියන්නේ උත්තරේ එනවා 29600යි කියලා. 29800යි කියලා. දැන් බලන්න 25000ට 2400ක් එකතු වුණාම 27400යි. ආයෙමත් 27400ට එකතු කරනවා 2400ක්. ඒ කියන්නේ 29800යි කියලා එනවා. ඊළඟට කියනවා n වෙන වසරේ වැටුප දැක්වෙන ප්‍රකාශනයක් n ඇසුරින් දක්වන්න කියලා. දැන් අපි මේ හොයලා තියෙන්නේ මුල් වසර 3 වැටුප. අපි කියනවා n වෙනි වසරේ වැටුප සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නලු. දැන් අපි මේක පැහැදිලි කළොත් බලන්න මේ තියෙන්නේ පළවෙනි අවුරුද්දේ වැටුප. මේ තියෙන්නේ දෙවෙනි අවුරුද්ද ආරම්භයේ වැටුප. මේ තියෙන්නේ තුන්වෙනි අවුරුද්ද ආරම්භයේ වැටුප. ඉතින් අපි හොයන්න ඕන n වෙනි වසර සඳහා ප්‍රකාශනයක්. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව මට මේ විදිහට දික් කළා. මෙතන n කියන වසර අපි n කියන වසර දන්නේ නැහැ. එතකොට අපිට n කියන වසර දීලා නැහැ කීයද කියලා අපි හොයන්න ඕන. n කියන වසරේ මාසික වැටුප කීයද කියලා. එතකොට n කියන්නේ කිසියම් දන්නේ නැහැ. එතකොට නොදන්න පදයක්. බීජීය සංකේතයක් ඇසුරින් තමයි අපි මේක ප්‍රකාශනයේ ලියන්න ඕනේ n කියන බීජීය සංකේතය ඇසුරින්. ඉතින් මේ තියෙන සංඛ්‍යා රටාවක්. බලන්න මේ සංඛ්‍යා රටාව 2400 ගානේ තමයි වැඩි වෙන්නේ. ඉතින් කොහොමද මේ සංඛ්‍යා රටාවේ අපි පොදු පදේ ලියමු. දැන් කලින් වීඩියෝස් වල කතා කරා කොහොමද සංඛ්‍යා රටාවක පොදු පදේ කෙටි ක්‍රමයේ ඇසුරින් ගන්න කියලා. බලන්න මේ සංඛ්‍යා රටාව එන්න වැඩි වෙනවා 2400කින් වැඩි වෙන්නේ. එහෙනම් මම මුලින්ම ලියනවා එයා n ඇසුරින් 2400යි n කියලා.
හැබැයි 2400යි n කියලා ලියුවොත් වැරදි. මොකද්ද වැරද්ද? බලන්න n ට අපි එක ආදේශ කරමු. n ට එක ආදේශ කළොත් 2400 එකක් 2400යි. හැබැයි මට ඕන 2400 නෙවෙයි. බලන්න n ට එක ආදේශ කළොත් පළවෙනි පදේ එන්න එපා. 2400 එකෙන් ගුණ කරොත් එන්න ඕන 2400යි. හැබැයි බලන්න පළවෙනි පදේ 2400 නෙවෙයි 25000යි. එහෙනම් අපි 2400 25000 වෙන්න කීයක් එකතු කරන්න ඕනද කියලා බලන්න ඕන. එතකොට 2400යිනේ. 2400 මට 25000 කරන්න ඕන. 2400 25000 කරන්න නම් අපි 22600ක් එකතු කරන්න ඕනේ. එහෙනම් මම එකතු කරනවා 22600ක්. දැන් බලන්න 2400යි n ට එකතු කරොත් මෙයා බලන්න n ට එක ආදේශ කරලා බලමු. 2400 එකෙන් ගුණ කළොත් 2400යි. 2400ට 22600ක් එකතු කළොත් එනවා 25000ක්. ඉතින් මේ විදිහට තමයි අපි කෙටි ක්‍රමයේ ඇසුරින් කොහොමද n වෙනි වසරේ වැටුප සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා. ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ පොදු පදේ අපි ලබාගෙන අවසන්. ඊළඟට කියනවා ඊළඟ කොටසින් 5 වෙනි වසරේදී ඔහුගේ මාසික වැටුප ඉහත තුනේදී ලබාගත් ප්‍රකාශනය ඇසුරින් සොයන්න. දැන් 5 වෙනි වසරේදී ඔහු ලබාගත් වැටුප කියන්නේ බලන්න අපි n ට එක ආදේශ කළොත් මෙතන මම n ට එක ආදේශ කළොත් එනවා පළවෙනි අවුරුද්දේ වැටුප. n ට එක ආදේශ කළා බලමු. n ට එක දැම්මොත් එක් වරක් 2400 2400යි. 2400ට අපි 22600ක් එකතු කරමු. එතකොට එනවා 25000යි. ඉතින් n ට දෙක ආදේශ කළත් එන්න ඕනේ මෙන්න මේ දෙවෙනි පදේ. මේ විදිහට උත්තරේ එනවා. දැන් අපි අහන්නේ 5 වෙනි වසරේ ඔහුගේ වැටුප. ඉතින් 5 වෙනි වසරේ වැටුප හොයන්න නම් මම n ට ආදේශ කරන්න ඕන 5. එහෙනම් අපි ඊළඟ පියවරේ ඊළඟ ගානේදී n ට 5 කියන අගය ආදේශ කළා මේ ප්‍රකාශනයේ සුළු කරමු. එතකොට ලැබෙන උත්තරේ තමයි එයාගේ 5 වෙනි වසරේදී ලබන මාසික වැටුප වෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම ලියා ගන්නවා අපේ සාධාරණ පදය මොකද්ද? 2400යි n ධන 22600. බලන්න අපේ සාධාරණ පදේ 2400යි n ධන 22600. ඊළඟට මේ තියෙන සාධාරණ පදේනේ. ඉතින් මට හොයන්න ඕන 5 වෙනි අවුරුද්දේ නේද? 5 වෙනි අවුරුද්දේ වැටුප. එහෙනම් මම n ට ආදේශ කරන්න ඕන 5. ඉතින් මෙතන ඔයාලා දන්නවා 2400යි n කිව්වහම මෙතන ගණිත කර්මයේ ගුණිතයක්. මට මේක ලියන්න පුළුවන් මේ විදිහට. සරල කළොත් 2400යි n කියන්නේ මෙතන ගණිත කර්මයේ ගුණිතයක්. 2400 ගුණ කරන්න ඕන. අපි n ට ආදේශ කරනවා 5. මොකද 5 වෙනි අවුරුද්දේ වැටුපනේ අහන්නේ. ඊළඟට ධන 22600 කියන එක නියතයක්. මම ඒක ලියනවා ධන 22600යි කියලා. දැන් අපි බලමු කොහොමද මේක සුළු කරන්නේ. ඔයාලා ඉගෙන ගන්නවා. අපි මුලින් කරන්නේ ගුණ කිරීම. ගුණ කරලා තමයි එකතු කරන්නේ. එහෙනම් අපි 2400 මුලින් 5න් ගුණ කරමු. ඉතින් ඉස්සෙල්ලම මේවා ගුණ කරද්දී අපි කෙටි ක්‍රම ඉගෙන ගන්න ඕන. මුලින්ම අපි 24 ගුණ කරමු 5න්. මුලින්ම අපි 24 5න් ගුණ කරමු. බලන්න 5 වරක් 4 20යි. 20න් බිඳුව දැම්මා. දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. එතන ඉතුරු දෙකයි 120යි. ඔයාලා ගුණ කරලා බලන්න. 24 5න් ගුණ කරාම එන්නේ 120යි. දැන් බිඳු දෙකක් තියෙනවනේ. එහෙනම් අපි තව බිඳු දෙකක් අගට එකතු කරනවා. එහෙනම් අපිට 2400 5න් ගුණ කරාම එනවා 12000යි කියලා. ඊළඟට එයාට එකතු කරන්න ඕන 22600ක්.
දැන් 12000ට 22600ක් එකතු කරමු. අපිට උත්තරේ එනවා 34600යි කියලා. බලන්න මේ තියෙන්නේ එයා පස්වෙනි අවුරුද්දේ ලබන ආරම්භයේ ලබන මාසික වැටුප. ඉතින් ඔයාලට පුළුවන් මේ එන්ට මෙතන පස්වෙනි අවුරුද්ද කියලා අහපු හින්දා තමයි මම එන්ට 5 ආදේශ කළේ. ඉතින් ගානේ කිව්වා නම් 10 වෙනි අවුරුද්දේ හොයන වැටුප හොයන්නේ කියලා අපි එන්ට 10 ආදේශ කරනවා ඒ විදිහට. දැන් මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති ගාන මේ ගානට අනුව අපි සංඛ්‍යා රටාවට මුල් පද තුන ලියාගත්තා. ඊළඟට ඒ සංඛ්‍යා රටාවල සාධාරණ පදේ හිව්වා. සාධාරණ පදේ හොයන විදිය මම කලින් වීඩියෝ එක කියලා දීලා තියෙනවා. ළමයෙකුට ඒක ඕනනම් බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ගණන් හදන්න බෑ. මොකද සාධාරණ පදේ වැරදුනොත් අපි හොයන හැම ප්‍රකාශනෙම වරදිනවා. ගානම වරදිනවා. ඉතින් සාධාරණ පදේ උවේ කොහොමද කියලා ඕනනම් ආයි කියලා දෙන්නම්. බලන්න පළවෙනි පදේ 25000යිනේ. ඊළඟ පදේ 27400යි. ඒ කියන්නේ බලන්න මෙතන හරි බලන්න පළවෙනි පදේ මේ ගානේ 25000යි දෙවෙනි පදේ 27400යි. එතකොට එතන වැඩිවීම 2400යි. කොහොමද 2400 ගානේනේ වැඩි වෙන්නේ? එහෙනම් අපි මුලින්ම 2400යි n කියලා ලියනවා. මේ දෙන්න අතර වෙනස n ඇසුරින් ලියන්න. ඊළඟට මම n එක ආදේශ කරලා බලනවා කීයද එන්නේ කියලා. එතකොට n එක දැම්මොත් එන්නේ 2400යි. මේ 2400 එකෙන් ගුණ කරාම 2400යිනේ. හැබැයි ඒ කියන්නේ පළවෙනි පදේ ඉන්නේ 2400යි කියලා. 2400 නෙවෙයි පළවෙනි පදේ 25000යි. එහෙනම් 2400ට 22600ක් එකතු කරොත් තමයි 25000ක් එන්නේ. ඉතින් ළමයෙකුට මේ පොදු පදේ හොයන ගාන අමාරු නම් ආයෙමත් බලන්න මේ සංඛ්‍යා රටාවල දෙවෙනි කොටස. එතකොට ඒ ළමයාට පුළුවන් මේ පොදු පදේ ලිවීම තේරුම් ගන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වගන්ති ගාන තේරෙන්නේ නැති කියලා. මේ ගානේ තනියෙන් උත්සාහ කරලා බලන්න. බලන්න මම පොඩ්ඩක් උදව් කරන්නම්. නාට්‍ය සංදර්ශනයක් සඳහා එලිමහන් පිට්ටනියක ආසන පිළියෙල කර තිබුණේ මුල් මාසනේ පේළියේ ආසන 9යි. ඒ කියන්නේ දෙවෙනි පදයේ පේළියේ ආසන 12යි, තුන්වෙනි පේළියේ ආසන 15යි. එතකොට මුල්ම පේළියේ ආසන 9යි කිව්වහම අපේ මුල් පදේ වෙන්නේ 9යි. දෙවෙනි පේළියේ ආසන 12යි. ඒ කියන්නේ දෙවෙනි පදේ වෙන්නේ අපේ 12. තුන්වෙනි පේළියේ ආසන 15යි. එහෙනම් තුන්වෙනි පදේ වෙන්නේ 15. ඊළඟට කියනවා මුල් පේළි පහේ මුළු ආසන ගාන පහේ මුළු ආසන ගණන කීයද? ඉතින් ඔයාලා මේ විදියට ලියන්න ඕන මුල් පේළි පහ. දැන් බලන්න 9 12 වෙලා. කීයක් වැඩි වෙලාද? 3ක්. ඉතින් 12ට 3ක් එකතු කරාම 15යි. ඒ විදියට ඔයගලන්ට පුළුවන් 4 වෙනි පේළියේ 5 වෙනි පේළියේ හිස්තැන් පුරවන්න. මේක යහන්නේ මුල් පේළි පහේ මුළු ආසන ගාන. ඉතින් මුළු ආසන කියන්නේ මේ ඔයාලා ලියන සංඛ්‍යා ටිකේ එකතුව. මේක එකතු කරලා බලන්න කීයද කියලා. ඒ එන උත්තරේ තමයි පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ. ඊළඟට කියනවා 15 වෙනි පේළියේ ඇති ආසන ගණන කීයද? ඉතින් අපිට මේක 15ක් ලියලා මේ 15 මේ දැන් පළවෙනි පේළියේ ආසන 9යිනේ. දෙවෙනි පේළියේ ආසන 12යි. දැන් මේ විදියට ළමයෙකුට තුන්වෙනි පේළියේ ආසන 15යි. ඒ විදියට ළමයෙකුට මෙහෙම හිතන්න පුළුවන්. ඉතින් එහෙනම් 15 වෙනි පේළියේ ඇති ආසන ගාන හොයන්න මේ වගේම 15ක් ලියලා මේ එන උත්තරේ හෙව්වනම් හරියි කියලා. ඉතින් එහෙම නෙවෙයි අපි හොයන්න ඕන. මේක අපි හොයන්න ඕන සංඛ්‍යා රටා ඇසුරින්. සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ඉස්සර ලියා ගන්න. ඉතින් සාධාරණ පදේ ලියන විදිය එතකොට බලන්න කොහොමද කියලා මේ දෙන්න අතර වෙනස 3යිනේ. එහෙනම් 3යි n කියලා ලියනවා. ඊළඟට n එක ආදේශ කරලා බලන්න කීය දෙන්නේ කියලා.
ඒ එන උත්තරේ 9 වෙන්න කීයක් එකතු කරන්න ඕනද කියන්නේ පොදු පදේ ඉස්සෙල්ලම ලියන්න. ඊළඟට 15 වෙනි පේළියේ ආසන ගාන හොයන්න අපි එන්ට 15 ආදේශ කරන්නේ. පොදු පදේ ඇසුරින් තමයි මේ ගණන් හදන්න ඕනේ. ඊළඟට කියනවා මෙම රටාවට මුල් පේළියේ ආසන මෙන් 4 ගුණයක ආසන සංඛ්‍යාවක් 10 වෙනි පේළියේ ඇති බව පෙන්වන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා 10 වෙනි පේළියේ ඇති ආසන ගාන හොයාගන්න. එතකොට එන්ට 10 ආදේශ කළා 10 වෙනි පේළියේ ඇති ආසන ගණන හොයන්න. ඒ එන උත්තරේ බලන්න මුල් පේළියේ ආසන 9යිනේ. එයා වගේ 10 ගුණයක්ද කියලා. ඉතින් අපිට එතකොට ලියන්න පුළුවන් ඒ එන උත්තරේ ඒ විදිහට 10 ගුණයක් වෙනවා කියලා. ඊළඟට කියනවා ආසන 51ක් ඇත්තේ කීවෙනි පේළියේද? මේ කොටස වැදගත්. අපි බැලුවොත් බලන්න ආසන 9ක් තියෙන්නේ පළවෙනි පේළියේ. ආසන 12ක් තියෙන්නේ දෙවෙනි පේළියේ. ආසන 15ක් තියෙන්නේ තුන්වෙනි පේළියේ. එහෙනම් අපි මේ ගානේ හොයන්න ඕන මේ සංඛ්‍යා රටාවේ කොහේ හරි එනවනේ 51ක්. එතකොට මේ 51ක් තියෙන්නේ කීවෙනි පේළියේද? කීවෙනි පේළියේද කිව්වහම අපි n තමයි හොයන්න ඕනේ. එතකොට මේ සංඛ්‍යා රටාවේ කොහේ හරි 51ක් එනවනම් ඒ කීවෙනි පේළියේද කියලා හොයනකොට n තමයි හොයන්න ඕනේ. ඉතින් n හොයන්න නම් මම කලින් වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්නා. කොහොමද n හොයන්නේ? මුලින්ම පොදු පදේ ලියාගන්න. අපි දැන් කලින් හොයාගන්නවනේ සාධාරණ පදේ. එයා සමාන කරන්න 51ට සමාන කරලා n හොයන්න සමීකරණ විසඳලා. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති මේ ගානේ තනියෙන් උත්සාහ කරලා බලන්න.